ශ්‍රේණියේ ගණිතය දර්ශක හා ලඝු ගණක දෙක තුන්වෙනි පාඩම. ඊට කලින් සේරම වීඩියෝ බලන්න ඕන නම් channel එකේ තියෙන කලින් දර්ශක හා ලඝු ගණක වීඩියෝ බලන්න ඕන නම් channel එක මුලින්ම subscribe කරන්න. පස්සේ YouTube එකට ගියාම ධන ලකුණක් තියෙනවා. ඊට දකුණු පැත්තේ තියෙන subscription button එක ඔබන්න. නුවණ සලකුණේ බුවාම සේරම වීඩියෝ බලා ගන්න පුළුවන්. දර්ශක හා ලඝු ගණක දෙක 11 තුන්වෙනි පාඩම කරමු. අපි යනවා පුනරීක්ෂණ අභ්‍යාසයට. ඒකේ පළවෙනි ප්‍රශ්නේ වගුවක් පුරවන්න තියෙනවා. 73.45 තියෙන්නේ. විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියනවා. 73.45 නේ. මම පැත්තක ලියා ගන්නම්. පැහැදිලි කරන්න ඕනේ නිසා. විද්‍යාත්මක අංකණයෙන් ලියනකොට අනිවාර්යයෙන්ම මේ දශමතිත පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර තියෙන්න ඕනේ. මේකේ තියෙන ඊට මෙහා. එහෙනම් පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතරට මේ දශමතිත ගේන්න ඕනේ. තියෙන්නේ මෙතනනේ. මෙතෙන්ට ගේන්න මොකද කරන්නේ? එකක් මෙහාට පන්නන්න ඕනේ. එහෙනම් එකක් පන්නනවා මෙහාට. පන්නන්නේ එකක් නම් 10 1 කියලා දානවා. ගුණ කිරීම 10 දාලා එකක් පන්නන නිසා 10 1 වෙනි බලය කියලා දානවා. ඒතර විද්‍යාත්මක අංකණයෙන් මෙහෙම තමයි ලියන්නේ 7.345 ගුණ කිරීම 10 1 වෙනි බලය. 7.345 ගුණ කිරීම 10 1 වෙනි බලය. පූර්ණාංශය කියන්නේ මෙන්න මේ එක. මෙතන එන එක. එහෙනම් පූර්ණාංශය 1යි. ඊළාට අහනවා දශමාංශය. දශමාංශය හොයන්න නම් මේ ටික ලියලා හරියන්නේ දැන් ඒක ලඝු ගණක වගුවේ බලන්න ඕනි. බලන්න මෙතන තියෙන්නේ දශම ඉලක්කම අමතක කරොත් තියෙන්නේ 73.45 නේ. ඉලක්කම් හතරක් තියෙනවා මේක 73.45. එතකොට මේ 73 කියන එක මුලින්ම බලනවා. පළවෙනි ඉලක්කම් දෙක ගත්තොත් 73 නේ. ලඝු ගණක වගුව පෙරළුවාම මේ මෙතන තීරයක් තියෙනවා. මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9 කියලා. මධ්‍යස්ථ අන්තරය කියලා මෙතන තීරුවක් තියෙනවා. අපිට ආවේ පළවෙනි ඉලක්කම් දෙක 73. එහෙනම් මේ තීරේ 73 හොයාගන්න ඕනේ. මෙන්න මේ තීරේ 73 පල්ලයට ගියාම මෙන්න මෙතන තියෙනවා 73. ඊළඟට බලනවා ඊළඟ ඉලක්කම කීයද කියලා. ඊළඟට 4නේ තියෙන්නේ. එතකොට අපි බලනවා 73ට පස්සේ 4 වෙනි තීරයට කෙලින්. බලන්න පළවෙනි තීරය බිඳුව. දෙවෙනි එක 1, තුන්වෙනි එක 2, ඊළඟ එක 3, මේක තමයි 4. 73ට කලින් කෙලින් 4 වෙනි තීරුවේ තියෙන්නේ මෙන්න මේක. 86.57. අන්න ඒක ලියා ගන්නවා අපි. 86.57. ඊළාට 4ට පස්සේ තව 5කුත් තියෙනවා. බලන්න මේ 73 4 තීරුව ඊට පස්සේ 5කුත් තියෙනවනේ. ඒ 5 බලන්නේ මෙන්න මේකේ. මේ 5. 5ට කෙලින් බලාගෙන යනවා මධ්‍යස්ථ අන්තරයේ තීරුවේ. මේ කෙලින් ආවේ 73. එහෙනම් මධ්‍යස්ථ අන්තරයේ තීරුවේ 5ට කෙලින් කීයද තියෙන්නේ? 3 තමා තියෙන්නේ. එහෙනම් මේ 86.57ට 3ක් එකතු කරනවා. 7යි 3යි 10න් බිඳුව එකක් ඉදිරිය. එතකොට මෙතන 6යි 5යි 1යි 6යි. එතකොට මෙන්න මේ ගන්න එන්නේ. දශමාංශය කියලා ලියන්නේ මේක. ඉස්සරහට බිඳුවයි දශම බිඳුව දාලා දශම තිතක් තියලා දශමාංශය කියලා ලියන්නේ මේක. 0.86යි 60. දැන් ලඝු ගණකේ කියලා ලියන්නේ දශම තිතේ මෙහා පැත්තේ ලියනවා මේ 86යි 60. දශම තිතේ මේ ඉස්සරහ පැත්තේ ලියන්නේ පූර්ණාංශය මේක නම් 1යි. නම් මේකේ ලඝු ගණකේ වෙන්නේ මේක 1.86යි 60. ඊළඟට 8.7 විද්‍යාත්මක අංකණයෙන් ලියන්නලු.
බලන්න 8.7 දශමතිත නියම තැනමයි තියෙන්නේ. තියෙන්න ඕනේ තැනමයි දශමතිත තියෙන්නේ. පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර. එහෙම තියෙනවා නම් මේක පන්නන්න දෙයක් නැහැ. තුර 8.7 ගුණ කිරීම 10 බිඳුවෙනි බලය කියලා ලියන්න. මොකද පන්නන්න දෙයක් නැහැ නේ, පෑන්නුවේ නැහනේ අපි. එහෙනම් විද්‍යාත්මක අංකණයෙන් ලියද්දී 8.7 ගුණ කිරීම 10 බිඳුවෙනි බලය. පූර්ණාංශයේ බිඳුවයි පෑන්නුවේ නැහැ. මෙතන තියෙන 10 බිඳුවෙනි බලය. එහෙනම් පූර්ණාංශයේ බිඳුවයි. දශමාංශයේ හොයන්න නම් මෙතෙන්ට ඉස්සරහට බිඳු දෙකක් දාගන්න ඉලක්කම් 4කින් ලියන්න ඕන නිසා දශමිත නැතුව ගත්තොත් 87යි බිඳුවයි බිඳුවනේ. මේකේ පළවෙනි ඉලක්කම් දෙක 87. දෙවෙනි ඉලක්කම බිඳුව. එන 87ට කෙලින් බිඳුව බලන්න ඕනි. මෙන්න ලඝු ගණක වගුව. මෙන්න 87. මේක තමයි 84ට කෙලින් බිඳුව කියන්නේ පළවෙනි තීරය. බලන්න බිඳුව පළවෙනි තීරේනේ. 87ට කෙලින් බිඳුව කියන්නේ 93යි 95 කියන එක. එන ලියා ගන්නවා 93යි 95. 93යි 95. දැන් මේකේ බිඳුව කියන්නේ ආයෙ එකතු කරන්න දෙයක් නැහැ. ඉස්සරහට බිඳුවක් දාලා දශමිත තියෙනවා. ඒතර දශමාංශය කියන්නේ මෙන්න මේක 0.93යි 95. 0.9යි 3යි 9යි 5. මෙන්න දශමාංශය. පූර්ණාංශයේ 0.දශමාංශය 9යි 3යි 9යි 5යි නම් දශමතිත තියලා මේ ටික ලියනවා දශමාංශයේ විදිහට ලබ් ගන්නකේ 9යි 3යි 9යි 5. පූර්ණාංශයේ 0යි එන ඉස්සරහින් 0 දානවා. එහෙනම් ලඝු ගණකයේ වෙන්නේ මෙන්න මේක. ඊළඟට 12.5. බාන්න 12.5ත් දශමතිත තියෙන්නේ මෙතනනේ. එන එකක් මෙහාට පන්නන්න ඕනි. තියෙන්න ඕනේ පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර. නා එකක් මෙහාට පන්නනවා නම් ಗುಣ කිරීම 10 1 කියලා තමයි ලියන්නේ. මේ වම් පැත්තට පන්නනවා නම් 10 1. 1.25 ගුණ කිරීම 10 1. නම් විද්‍යාත්මක අංකණයෙන් ලියුවොත් එන්නේ මේ විදිය 1.25 ගුණ කිරීම 11 වෙනි බලය. මේකේ පූර්ණාංශය වෙන්නේ මෙතන තියෙන එක. දශමාංශය හොයන්න ඕනි. මේ විදිහට ඉලක්කම් 4කින් ලියාගත්තොත් 12යි 5යි යකට බිඳුව දාගමු. හරි බිඳුව නැතත් කමන්නේ. 12යි 5යි දශමතිත නැතුව අපි ඉලක්කම් 3යි තියෙන්නේ. පළවෙනි ඉලක්කම් දෙක බලනවා 12. දෙවෙනි ඉලක්කම 5. එහෙනම් 12ට කෙලින් 5 බලන්න ඕනි. පළවෙනි තීරයේ 12ට කෙලින් 5 බලන්න ඕනි. මෙන්න 12ට කෙලින් 5 තියෙන්නේ 0යි 9යි 6යි 9. නලියානෝ 0යි 6යි 6යි 9 ඉස්සරහට බිඳුවක් දාලා දශමතිත තියෙනවා. මේක තමයි අපි දශමාංශයේ විදිහට ලියන්නේ. 0.06යි 6යි 9 තමයි දශමාංශය වෙන්නේ. ලඝු ගණකයේ ලියද්දී දශමතිත තියලා මේ පැත්තේ ලියන්නේ මේ කොටස 0.6යි 6යි 9. පූර්ණාංශය 1යි 1 ඉස්සරහින් ලියනවා. එහෙනම් ලඝු ගණකයේ වෙන්නේ මේක. ඊළඟ 825.3. ඇත්තටම දශමතිත තියෙන්න ඕනේ පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතරනේ. හැබැයි තියෙන්නේ කීයක් මෙහායින්ද? දෙකක් මෙහායින් පන්නනවා දෙකක් පන්නන්න ඕනේ. එකයි දෙකක් පන්නන්න ඕනේ මේ මෙතෙන්ට දශමතිත ගේන්න. හරිද? එතකොට ಗುಣ කිරීම 10 2 කියලා ලියන්නේ. වමට දෙපාරක් පන්නන්න එපයි. නම් ಗುಣ කිරීම 10 2. 7.25 5 3 ಗುಣ කිරීම 10 2 කියලා තමයි ලියන්නේ. විද්‍යාත්මක අංකනේ 7.25 3 ගුණ කිරීම 10 2. නම් පූර්ණාංශයේ විදිහට ලියන්න මෙතන එන 2.
දශමාංශය මේක නෙමෙයි ඒක හොයන්න ඕනේ ලකු ගණක වගුවේ. තියෙන්නේ 72 5 3 ඉලක්කම් 4 තියෙනවා 72 5 3. දැන් පළවෙනි ඉලක්කම් දෙක 72 දෙවෙනි ඉලක්කම 5. එහෙනම් මුලින්ම බලනවා 72 5. මෙන්න 72 මේක බිඳුවෙන් තීරණේ මේක 1 2 3 4 5 කියන්නේ මේක. 86යි බිඳුවයි 3 තමා උත්තරේ එන්නේ පස්වෙනි තීරේ මේක. 86යි බිඳුවයි 3. හැබැයි මෙතන තව 3කුත් තියෙනවා. ඊළඟ ඉලක්කම 3 4ක් තියෙනවා ඉලක්කම්. එහෙනම් මධ්‍යන්‍ය අන්තරේ තීරුවේ 3ට කෙලින් කීයද තියෙන්නේ කියලා බලන්න ඕනි. මේක තමයි මධ්‍යන්‍ය අන්තර තීරුවේ ඒකේ 3ට කෙලින් තියෙන්නේ කීයද? 2. මේ 72 5 මධ්‍යන්‍ය අන්තර තීරුවේ 3ට කෙලින් 2 තියෙන්නේ. එහෙනම් 86යි බිඳුවයි 3ට දෙකක් එකතු කරන්න ඕනි. මෙතෙන්ට දෙකක් එකතු කරනවා. ඒතර 0.8යි 6යි 0.5 කියලා තමා දශමාංශය ලියන්නේ. 0.8යි 6යි 0.5 ඔන්න දශමාංශය. તો දශම තිත මෙතන තියලා මෙන්න මේ දශමාංශය දශම තිතෙන් මේ පැත්තේ ලියනවා. පූර්ණාංශයේ 2 නිසා දශම තිතට ඉස්සරහින් පූර්ණාංශය ලියනවා. ඒතර ලඝු ගණක එනවා 2.8යි 6යි 0.5 කියලා. ඊළඟ තියෙන 975 ඕනෑම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ කෙලවර. එනම් 975 දශම තිතක් තියෙන්නේ මෙතන. හැබැයි විද්‍යාත්මක අංකණේ ලියද්දී මේ දශම තිත තියෙන්න ඕනේ පළවෙනි එකයි දෙවෙනි එකයි අතර. ඒ කියන්නේ මෙතනනේ. එතෙන්ට ගේන්න නම් කීයක් පන්නන්න ඕනේද? ආපස්සට 1යි 2ක් පන්නන්න ඕනි. මෙතන තියෙන එක මෙතෙන්ට එන්නේ 2ක් පන්නුවාම. එහෙනම් ගුණ කිරීම 10 2 කියලා ලියන්න පුළුවන්. 9.75 ගුණ කිරීම 10 2. මේක තමයි විද්‍යාත්මක අංකණය 9.75 ගුණ කිරීම 10 2. දැන් පූර්ණාංශයේ විදියට ගන්න මෙතන තියෙන 2 දශමාංශයේ විදියට ගන්න නම් මේක නෙමෙයි ලියන්නේ ලඝු ගණකේ වගුවේ බලන්න ඕනේ දශමාංශය. එතකොට මේ ඉලක්කම් 3 ගත්තොත් පළවෙනියට තියෙන 97 දෙවෙනියට තියෙන 5. 97ට කෙලින් 5 බලන්න ඕනි. මෙන්න 97 ඊට කෙලින් 5 කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ 89 98යි 90. එනා අපි ලියනවා 98යි 90. වෙන ඉලක්කම් මෙතන නෑනේ. එහෙනම් 98යි 90ම තමයි ඉස්සරහට 0.0 දානවා. 0.98යි 90. නම් මේකේ දශමාංශය වෙන්නේ 0.98යි 90. දශමාංශය කියන්නේ දශම තිතේ මේ පැත්තේ තියෙන එක. ඒක 98යි 90. පූර්ණාංශය කියන්නේ 2. ඒක ඉස්සරහින් ලියන එක. එහෙනම් ලඝු ගණකේ ඉන්නේ 2.98යි 90. මෙන්න වගුව පුරවාම එන විදිය. පුනරීක්ෂණ අභ්‍යාස පළවෙනි පස්සේ රෝම ඉලක්කම් 2. මෙන්න මේකේ පූර්ණාංශය 1යි දශමාංශය එන්නේ දශම තිතෙන් මෙහා පැත්තේ තියෙන කොටස 0.5යි 4යි 9යි 2. මේකේ පූර්ණාංශය 2යි දශමාංශය වෙන්නේ මෙතනින් මෙහා පැත්තේ තියෙන එක 90යි 59. පූර්ණාංශය 1යි දශමාංශය 0.4යි 0.3යි 6. පූර්ණාංශය කීයද? 2යි දශමාංශය 0.8යි 7යි 3යි 6. පූර්ණාංශය 3යි දශමාංශය 0.4යි 9යි 0.9. මෙන්න මේ විදිහට ලියවා.
දැන් මේක විද්‍යාත්මක අංකණේ ලියන්න නම් ඉස්සරහට එන්නේ ಗುಣ කිරීම 10 1 පූර්ණාංශ එකයිනේ. මේක ඉස්සරහට එන්න ඕනේ 10 2. මේක ඉස්සරහට එන්න ඕනේ 10 1. මේක ඉස්සරහට එන්න ඕනේ 10 2. මේක ඉස්සරහට එන්න ඕනේ 10 3. ඊළඟට විද්‍යාත්මක අංකණේ ලියද්දී මෙතෙන්ට එන්න ඕනේ මේ දශමාංශය නෙමෙයි. 54.92 ලඝු ගණක වගුවේ තියෙන තැන හොයා ගන්න ඕනි. දැන් බලන්නේ ඇන්ටිලොක්, ඒ කියන්නේ ප්‍රතිලඝු ගණකේ හොයන්න ඕනි. ඒ කියන්නේ 54 මෙහෙම හොයලා ඒකේ 92 බලනවා නෙමෙයි 54.92 තියෙන තැන හොයා ගන්න ඕනි. බලන්න මෙතන තියෙනවා බලන්න 54 ඒවා තියෙන්නේ මෙතන 54.16 54.28 54.41 54.78 මේන් 54.90 තියෙනවා. ඊළඟට තියෙන්නේ 55. එන අඩුම එක 54.90. ආසන්නම අඩුම එක තියෙන තැන තමයි හොයාගන්නේ. 54.90 තියෙන්නේ 35 කීයද? 4. 35ට කෙලින් 4. 54.90 තියෙන්නේ 35ට කෙලින් 4 තමයි ලඝු ගණක වගුවේ. හැබැයි අපිට හොයාගන්න ඕනේ 54.92. මෙතන 90නේ. තව දෙකක් එකතු වෙන්න ඕනේ 54.92 හැදෙන්න නම්. එහෙනම් මධ්‍යයන් අන්තර තීරුවේ 2 තියෙන්නේ කීයට කෙලින්ද කියලා බලා ගන්න ඕනි. මෙන්න 35ට කෙලින් මධ්‍යයන් අන්තර තීරුව බැලුවා ඒකේ 2 තියෙන්නේ කීයට කෙලින්ද? 2ට කෙලින්මයි. එහෙනම් මෙතනින් 2 ලියා ගන්නවා. දශම තිත මෙතන තියාගන්නේ 3.54.2. 35ට කෙලින් 4 දෙකෙන්නේ තිබ්බේ. එහෙනම් දශම තිත අපි ලියාගන්නේ මෙන්න මේ විදිහට. පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර. දැන් ඔන්න විද්‍යාත්මක අංකනේ එකනේ තියෙන්නේ. එහෙනම් දශම ස්ථානයක් මෙහාට පන්නලා දශම තිත තියන්න ඕනි. සංඛ්‍යාව ලියද්දී දශම ස්ථානය මෙහාට පැන්නුවාම 35.42 තමා සංඛ්‍යාව. මෙතන තිබුණු දශම තිත එක ස්ථානයක් මෙහාට පැන්නුවා. මෙන්න උත්තරේ ගත්තු විදිය. දෙවැනි එකෙත් ලඝු ගණක වගුවේ ප්‍රතිලඝු ගණකේ හොයන්න ඕනේ. කියන්නේ ලඝු ගණක වගුවේ 90.59 තියෙන තැන හොයා ගන්න ඕනි. එහෙනම් 90.59 නෑ 90.58 ඊට වඩා කුඩාම එක. ඒක තියෙන්නේ 80ට කෙලින් කීයට කෙලින්ද මේ තීරේ? 5. 80ට කෙලින් 5. එහෙනම් 80ට කෙලින් 5 තියෙන්නේ 90.58. 80ට කෙලින් 5 තියෙන 90.58. අපිට හොයන්න ඕනේ 90.59 නේ. ඒකට එකක් එකතු වෙන්න ඕනේ තව. තුරනේ 90.59 වෙන්නේ. එහෙනම් මධ්‍යයන් අන්තර තීරුව එක තියෙන්නේ කොහෙද කියලා බලනවා. මේ 80ට කෙලින් මධ්‍යයන් අන්තර තීරුව එක තියෙන්නේ එකට කෙලින්. එහෙනම් එක ලියා ගන්නවා. මෙන්න ප්‍රතිලඝු ගණකේ හේව. එතකොට මෙතන දශම තිත එන්නේ මෙතන. 8.01. නම් මෙතන ලියන්නේ 8.01. විද්‍යාත්මක අංකනේ 10 දෙක තියෙන්නේ. එහෙනම් දශම ස්ථානයේ දෙවතාවක් මෙන්න මේ දකුණු පැත්තට පන්නන්න ඕනේ. මෙතන තියෙන දශම තිත මෙතෙන්ට ගේන්න ඕනේ. එතන 805.1 කියලා උත්තරය සංඛ්‍යාව එන්නේ. 805.1.
ඊළඟ එක 40 36 ලඝු ගණක වගුවේ කොහෙද තියෙන්නේ කියලා හොයන්න ඕනේ. නැත්නම් ප්‍රතිලඝු ගණකය හොයන්න ඕනේ. 40 36 40 36 නේ හොයන්න ඕනේ. බලන්න 40 31 තියෙනවා. 40 48 තියෙනවා. එහෙනම් 36ට අඩුවෙන්ම තියෙන්නේ 40 31. බලන්න 40 31 තියෙන 25 කීයට කෙලින්ද? මේක බිඳුව තීරය, 1 තීරය, 2 තීරය, 3 තීරය. 25 3ට කෙලින් උඩට ගිහිල්ලත් ඕනම් බල හැකියි. එහෙනම් 25 3ට කෙලින් තමයි 40 31 තියෙන්නේ. 36 නේ වෙන්න ඕනි. එහෙනම් ඒකට 5ක් තමයි එකතු වෙන්න ඕනේ. එතකොට තමයි 40 36 වෙන්නේ. එහෙනම් මධ්‍යස්ථ අන්තර තීරුවේ 5 තියෙන්නේ කීයට කෙලින්ද කියලාත් බලන්න ඕනි. බලන්න 25 තීරයට කෙලින් මෙන්න මධ්‍යස්ථ අන්තර තීරුව ඒකේ 5 තියෙන්නේ කීයට කෙලින්ද කියලා බලන්න 3ට කෙලින්. එහෙනම් මෙතනින් ලියා ගන්නවා 3. 25 3 3. දශම තිත මෙතන දාගන්නේ. 2.5යි 3යි 3. එහෙනම් 2.5යි 3යි 3 මෙහෙම ලියනවා. 10 එකෙන් ගුණ කරන්න තියෙනවා කියන්නේ දශම ස්ථානයක් දකුණට මෙහාට පන්නන්න ඕනේ. එකක් මෙහාට. ඒතර සංඛ්‍යාව වෙන්නේ 25.3 කියලා. ඊළඟට 87 36 ලඝු ගණක වගුවේ කොතනද තියෙන්නේ කියලා බලනවා. ප්‍රතිලඝු ගණක හොයනවා. බලන්න 87 33 තියෙනවා. ඊළඟට 87 39 තියෙන්නේ. එන අඩුම එක 36ට වඩා අඩුම එක 87 33 නේ. ඒක බලනවා කීයද තියෙන්නේ කියලා. බලන්න 74ට කෙලින් මේක කීයට කෙලින්ද 7ට කෙලින් 74ට කෙලින් 7ට කෙලින් තමයි තියෙන්නේ 87යි 33 36 වෙන්න නම් තව 3ක් එකතු කරන්න එපයි. මේකට 3ක් එකතු කරන්න ඕනේ. ඒක තමයි 36 වෙන්නේ. 87 36 වෙන්නේ. එහෙනම් 3 කියන එක මධ්‍යස්ථ අන්තර තීරුවේ කීයට කෙලින්ද තියෙන්නේ කියලා හොයනවා. බලන්න මේ 74 ඒකේ 3 තියෙන්නේ මෙන්න මේකට කෙලින් ඉහළට ගිහලා බලන්න කීයට කෙලින්ද කියලා. 5ට කෙලින්. එහෙනම් මෙතන ඉන්නේ 5. දශම තිත මෙතනින් තියන්නේ. ඒක 7.4යි 7යි 5. 7.4යි 5 ගුණ කිරීම 10 2. සංඛ්‍යාව ලියන්න නම් දශම ස්ථානයේ දෙවතාව මෙහාට පන්නන්න ඕනි. දෙකනේ මෙතන තියෙන්නේ. එහෙනම් සංඛ්‍යාව මේක විද්‍යාත්මක අංකණින් තියෙන එක මෙතන දෙක නම් තියෙන දෙකක් මෙහාට පන්නනවා. 1යි 2යි දකුණට. ඒතර එන්නේ 747.5යි කියලා උත්තරේ. ඊළඟට බලන්න ඕනේ 49.9 කොහෙද තියෙන්නේ කියලා ලඝු ගණක වගුවේ. බලන්න 49.0 තියෙනවා. ඊළඟට 49 1යි 4 තියෙනවා. එහෙනම් මේක තමයි ගන්න ඕනේ අඩුම එක. කීයට කෙලින්ද? 30ට කෙලින් මේ කීයද? 9. එහෙනම් අපි ලියා ගන්නවා 30ට කෙලින් 9 තමයි තියෙන්නේ. කීයද තියෙන්නේ? 49යි 0.2 තියෙන්නේ. 9 වෙන්න නම් තව 9ක් එකතු කරන්න වෙනවා. එහෙනම් මධ්‍යස්ථ අන්තර තීරුවේ 9 තියෙන්නේ කීයටද කෙලින් කියලා බලලා මෙතනින් ලියන්න ඕනේ. මෙන්න 30ට කෙලින් මධ්‍යස්ථ අන්තර තීරුවේ 9 තියෙන්නේ කීයට කෙලින්ද? උඩට ගිහිල්ලා බලන්න. 6ට කෙලින්. එහෙනම් මෙතන ඉන්නේ 6 දශම තිත මෙතනින් දාන්නේ 3.09යි 6. මෙතන ඉන්නේ 3.09යි 6 ගුණ කිරීම 10 තුන්වෙනි බලේ නම් තියෙන්නේ 3ක් මෙහාට පන්නන්න ඕනේ දශම තිත. 1යි 2යි 3යි දශම තිත මෙතෙන්ට එනවා. එතකොට 3096යි දශම තිත මෙතෙන්ට එනවනේ.
1 2 3යි. ඒතකොට 3096යි. සංඛ්‍යාව මේ විදිහට එන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒ වගුව අපි සම්පූර්ණ කරේ. පුනරීක්ෂණ අභ්‍යාස දෙවෙනි ප්‍රශ්නේ. සිම්පල් ඒ උදාහරණයක් විදිහට දීලා තිනවා. log 5.74 මේකේ ලඝු ගණකයේ හෙව්වාම එන්නේ මේක. ඒක ඒකින්ද ලියන්න පුළුවන්ලු. මෙන්න මේ විදිහට 10 දර්ශකයේ විදිහට ලියලා තියෙන මේ හොයපු අගය ලඝු ගණකේ තමයි ලියලා තියෙන්නේ. ඒතර log 9.0.05 අගය හොයන්න කියලා තියෙනවා. ඒතර 9.0.05 කියන්නේ 90.5 කියන එක. පළවෙනි ඉලක්කම් දෙක 90 ඊළඟට බිඳුව. නම් මුලින්ම 90 හොයන්න ඕනි. මෙන්න 90 තීරුව. ඒකට කෙලින් බිඳුවේ අගේ තියෙන්නේ 95.42. නා ලියා ගන්නවා 95.42. හැබැයි තව ඉලක්කමක් තියෙනවනේ 5. එහෙනම් මේක බලන්නේ මධ්‍යස්ථ අන්තරේ තීරුවේ. මධ්‍යස්ථ අන්තර තීරුවේ 5ට කෙලින් කීයද තියෙන්නේ කියලා බලලා ඒක මේකට එකතු කරන්න ඕනි. අපි බැලුවේ 90 බිඳුවේනේ. එහෙනම් 90 තීරයට කෙලින් 5 වෙනි එකට කෙලින් කීයද තියෙන්නේ කියලා බලනවා. මෙන්න 5. එහෙනම් මේ කෙලින් එන්න ඕනේ. 90ට කෙලින් 5 තියෙන්නේ 2. එහෙනම් මේකට දෙකක් එකතු කරනවා. එතකොට එන්නේ 95.44. එහෙනම් දශමතිත මෙතනින් දාන්න ඕනි. හේතුව මේකේ දශමතිත මෙතනම තිබ්බානේ. අදාළ තැන තියෙනවා. නම් පූර්ණාංශයේ බිඳුවයි. දශමතිත මෙතනින්ද තියන්නේ නැහැ. මේ ලඝු ගණකේනේ හෙව්වේ. ඒතර මේක අර විදිහට හොයාගත්තොත් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. 9.0.05 ගුණ කිරීම 10 බිඳුව. දශමතිත මෙතන තියෙනවා නම් පූර්ණාංශයේ බිඳුවයි කියලා දාන්නේ. පළවෙනි ඉලක්කමයි 2යි 4. නම් මේක ලියන්න පුළුවන් 0.95.44 කියලා. 0.95.44. නම් 10 උඩ ලියන්නෙත් මේක 0.95.44. මෙන්න ඒ උත්තරේ හොයපු හැටි. ඊළඟට 82 8 ලොග් ගණකේ වන්න ඕනි. දශම ස්ථාන එකක් මෙහාටනේ පන්නන්න ඕනේ වමට. එතකොට 8.28 ගුණ කිරීම 11 කියලා ලියන්නේ. එකක් මෙහාට පන්නනවා දශමතිත 11 කියලා ලියන්නේ. දැන් බලන්න ඕනේ 82 8ට කෙලින් කීයද තියෙන්නේ කියලා. මේක ගත්තොත් මේ විදිහට ඉලක්කම් 3 තියෙන්නේ. පළවෙනියට 82, දෙවෙනියට 8. 82 8ට කෙලින් කීයද තියෙන්නේ කියලා බලනවා. මෙන්න 82 තීරය. ඒකේ 8 මෙන්න. එන 82 8ට කෙලින් තියෙන්නේ 81 91යි 80. 91යි 80. 91යි 80. ඒකේ මධ්‍යස්ථ අන්තර තීරයක් නැහැනේ. එහෙනම් මෙහෙම ලියාගත්තොත් පූර්ණාංශය 1යි. එහෙනම් මොකද මේකට කරන්නේ? දශමාංශයේ 91යි 80මයි පූර්ණාංශයක නම් මේකට ඉස්සරහ 1 ලියනවා. නම් මේක තමයි ලොග් ගණකේ හෙව්වාම එන්නේ. දශමාංශයේ කොටස මේ විදිහට හොයාගත්තා. ඉස්සරහින් 1 දැම්මා. මෙතන එකක් තියෙන හින්දා 10යි. එතකොට මෙතෙන්ට එන්නේ 1.9යි 1.8යි බිඳුව. 10 උඩ දාන්නෙත් ඒකමනේ. 1.9යි 1.8යි බිඳුව.
ඊළඟට 74.1 දශම තිත මෙතනින් ලියන්න ඕනි. දශම තිත මෙතනින් ලියනවා කියන්නේ එක දශම ස්ථානයක් වමට පන්නන්න. එකයි පන්නන්නේ. එහෙනම් 10ක. දැන් මෙතන 74.1 නේ තියෙන්නේ. පළවෙනියට තියෙන්නේ 74 ඊළඟට බිඳුව. 74ට කෙලින් බිඳුවේ කීයද තියෙන්නේ කියලා බලනවා. මේ 74 බිඳුව කියන්නේ මේ පළවෙනියට තියෙන එකනේ. 74ට කෙලින් බිඳුවේ තියෙන 86.92. එන 86.92 ලියා ගන්නවා. තව මෙතන එකකුත් තියෙනවා. එහෙම එකකුත් ඊළඟට තිබ්බොත් මධ්‍යන්න අන්තර තීරු එකට කෙලින් කීයද තියෙන්නේ කියලා බලන්න ඕනේ 74ට කෙලින්ම. මෙන්න මධ්‍යන්න අන්තර තීරුවේ 1. එකට කෙලිනුත් 74ට කෙලිනුත් එකමයි තියෙන්නේ. එහෙනම් ඒක මේකට එකතු කරන්න ඕනේ. තුරෙන් 86යි 93 නේ මේවා කටු වැඩ කොළවල ලියා ගන්න. මේක එකතු කරාම 86යි 93. ඉස්සරහින් බිඳුවක් දා ගන්නවා. දැන් මෙතන පූර්ණාංශ එක නම් දශම තිතේට ඉස්සරහා එන්නේ එක බිඳුව නෙමෙයි. now උත්තරේ එන්නේ 1.86993. මෙතන එනවා 1.86993. 10ට උඩ එන්නෙත් ඒකමනේ. 1.86993. ඊළඟට තියෙන්නේ 853.1 ලබ් ගණකේ හොයන්න. 853.1 මේ 8යි 5යි මැද්ද තමයි දශම තිත තියෙන්න ඕනි. මෙතෙන්ට දශම තිත ගේන්න නම් කීයක් වමට පන්නන්න ඕනද? 1යි 2ක් පන්නන්න ඕනේ වමට. එහෙනම් මෙතන 10 දෙවෙනි බලය කියලා තමයි දාන්නේ. 8.531 ගුණ කිරීම 10 දෙවෙනි බලය. 85.31 නේ. පළවෙනි ඉලක්කම් දෙක 85 ඊළඟට 3. 85 3ට කෙලින් කීයද තියෙන්නේ කියලා බලන්න ඕනේ. මේක 85 බිඳුව පළවෙනි තියෙන බිඳුව ඊළඟට 1 ඊළඟට 2 ඊළඟට 3 නේ. එහෙනම් 85 3ට කෙලින් තියෙන්නේ 9යි 3යි 0.9 93යි 0.9 93යි 0.9 තව ඉලක්කමක් තියෙනවානේ. එහෙනම් මධ්‍යන්න අන්තර තීරුවේ 85ට කෙලින්ම මධ්‍යන්න අන්තර තීරුවේ එකට කෙලින් කීයද තියෙන්නේ කියලා බලන්න ඕනි. මෙන්න මධ්‍යන්න අන්තර තීරුවේ එකට කෙලින් බලාගෙන එනවා. 85ට කෙලින් තියෙන්නේ එකමයි. උතර මෙතෙන්ට එකක් දාලා එකතු කරන්න ඕනි. උතරන්නේ මේකනේ 0.903යි 1යි බිඳුව. මේක එකතු කරාම දැන් මෙතන තියෙන්නේ 2නේ. එහෙනම් පූර්ණාංශයේ විදිහට ඉස්සරහින් 2 ලියන්නේ බිඳුව නෙමෙයි. එහෙනම් මේකේ ලබ් ගන්න කියවම එනවා 2.903යි 1යි බිඳුව. එහෙනම් මේක උඩ ලියන්නෙත් ඒක 2.903යි 1යි බිඳුව. ඊළඟට තියෙන ඇන්ටිලොග් ගණන්. ඒ කියන්නේ ප්‍රතිලඝු ගණකය හොයන විදිය. මෙන්න මේකේ ප්‍රතිලඝු ගණකය ආවේ මේ විදිහලු. එතකොට මේක සමානයි 10 මෙහෙම ලියන්න පුළුවන්ලු. එතකොට 10 බලයේ විදිහට ලියන්නේ මේක. ප්‍රතිලඝු ගණකය තමයි මේ ස්ථාන දෙකේම ලියවෙන්න ඕනේ. මේකේ හොයලා දීලා තියෙනවා ඊළඟ එකේ හොයමු. 0.0.1.4 අපිට හොයන්න තියෙන ඇන්ටිලොග් නැත්නම් ප්‍රතිලඝු ගණකය. මේක ලියවා මේ කොටස තමයි දශමාංශයේ මේ පූර්ණාංශයේ 0යි කියලා දීලා තියෙන්නේ. නම් මේ දශමාංශේ නැත්නම් 0.1.4 ලඝු ගණක වගුවේ තියෙන තැන හොයා ගන්න ඕනි. බාන්න මෙතන 0.0.4යි 3 තමයි තියෙන්නේ 10කට කෙලින්. අපිට ඕන 1.4 නේ. ඊට අඩු එක 10 බිඳුව. 10 බිඳුවට කෙලින් 0.0.0.0. එහෙනම් මුලින්ම ලියා ගන්නවා 10 බිඳුව කියලා. 10 බිඳුවට කෙලින් තියෙන්නේ 0.0.04 න්නේ. එහෙනම් තව 14ක් එකතු වෙන්න ඕනේ මේකට. 0.0.04 = 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 = 24. 10 × 10 =
මේක හැදෙන්න නම් 14ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් මධ්‍යන්න අන්තර තීරුවේ 14 තියෙන්නේ කීයට කෙලින්ද කියලා බලලා මේක ඉස්සරහින් ලියන්න ඕනේ. එහෙනම් මෙන්න 10ට කෙලිමයි බලන්නේ. 10ට කෙලින් මධ්‍යන්න අන්තර තීරුවේ 14 තියෙන්නේ කොහෙද කියලා. 12නේ තියෙන්නේ 14කුත් නැහැ. එහෙනම් ආසන්න ගාන 12. ඒතර 3 තමයි අපි ගන්නෙ. එහෙනම් මෙන්න මේ 0.114 එන්නේ 10.3 දශම තිත මෙතනින් දාලා බිඳුව දා ගන්නවා. මේකේ පූර්ණාංශයේ බිඳුවයි කියලානේ දීලා තියෙන්නේ. පූර්ණාංශයේ බිඳුව නම් මේක මෙහෙම නෙමෙයි ලියන්නේ. මෙතනින් තමයි දශම තිත දාගන්නේ. පූර්ණාංශයේ බිඳුව නම් එන්නේ හොඳට මතක තියාගන්න 1.0යි අතර පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර තමයි ඇන්ටිලොක් හොයද්දී ප්‍රතිලක් ගණක හොයද්දී පූර්ණාංශයේ බිඳුවයි කියලා දීලා තිබ්බොත් ලියන්නේ. පූර්ණාංශ 1යි කියලා දීලා තිබ්බොත් එහෙනම් එකක් මෙහාට පන්නන්න වෙනවා. පූර්ණාංශ 2යි කියලා දීලා තිබ්බොත් දෙකක් මෙහාට පන්නනවා. බිඳුවයි කියලා දීලා තිබ්බොත් 1යි දෙවෙනි ඉලක්කමයි පළවෙනි ඉලක්කම අතර ලියන්නේ. එහෙනම් උත්තරේ එන්නේ මේකේ ප්‍රතිලක් ගණකේ හොයාම 1.0.03 1.0.03 මෙතෙන්ට එන්නේ 1.0.03 ඊළඟ මෙන්න මේකේ 1.925 ප්‍රතිලඝු ගණකේ හොයන්නලු ඇන්ටිලොක් හොයන්නලු. එහෙනම් 1.925 පූර්ණාංශයේ තමා එක දශමාංශය තමයි මේක. දශමාංශ ඉලක්කම් මේ ටිකනේ තියෙන්නේ 92.51. නම් ලඝු ගණක වගුවේ 92.51 තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ. බලන්න මෙතන තියෙනවා 92.53. ඊට අඩු එක 92.48 අඩු එකනේ ගන්න ආසන්නම. නා 84 මේ තීරය කීයද පළවෙනි තීරය. මේක බිඳුව නම් මේක එකනේ. එන 84 එකේ තීරේ තමයි තියෙන්නේ 92.48. 84 එකේ තීරේ තමයි තියෙන්නේ 92.48. අපිට ඕනේ 92.51. එහෙනම් තව තුනක් මේකට එකතු වෙන්න ඕනේ 92.51 හැදෙන්න නම් මේවා කටුකොළවල ලියාගන්න. එහෙනම් මධ්‍යන්න අන්තර තීරුවේ 3 තියෙන්නේ කීයට කෙලින්ද කියලා බලලා ඉස්සරහින් ලියන්න ඕනේ. එහෙනම් 84ට කෙලින් මධ්‍යන්න අන්තර තීරුවේ 3. මෙන්න මේ මුඩට ගිහිල්ලා බලන්න කීයද තියෙන්නේ කියලා. 5. එහෙනම් මෙතනින් 5 ලියනවා. දශම තිත මෙතන තියා ගන්නවා. පූර්ණාංශයේ 1යි. පූර්ණාංශයේ බිඳුව වුණොත් තමා දශම තිත මෙතන තියෙන්න ඕනි. දැන් ප්‍රශ්නේ පූර්ණාංශ 1යිලු. 1යි නම් මොකද කරන්නේ? මේක ගුණ කරන්න ඕනේ 11කින්. ඒ කියන්නේ දශම ස්ථානය මෙහාට එන්න ඕනේ. එකක් මෙහාට එන්න ඕනේ. ඒ කියන්නේ අවසාන උත්තරේ 84.15 කියලා. එහෙනම් මෙතෙන්ට එන්නේ මේකේ ප්‍රතිලඝු ගණකය 84.15. එහෙනම් ප්‍රතිලඝු ගණකේ වදී මෙහාට තමයි එකක් පන්නන්නේ. මෙතන පූර්ණාංශ එක නම්. ඊළඟට අපිට හොයන්න කියනවා 2.4.3යි 7යි 4 ප්‍රතිලඝු ගණකය. එහෙනම් පූර්ණාංශයේ මෙන්න 2යි දශමාංශයේ මෙන්න. දශමාංශය ලියා ගන්නවා. 43යි 7යි 4නේ. එහෙනම් 43යි 7යි 4 ලඝු ගණක වගේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. ප්‍රතිලඝු ගණකේ හොයද්දී. බලන්න 43යි 7යි 8 තියෙනවා. 7යි 4 හොයන්න ඕනේ. ඊට වඩා අඩුවෙන් තියෙන එක තමයි බලන්නේ 43යි 62. ඒක තියෙන්නේ 27 කීයට කෙලින්ද 3ට කෙලින්. නාපිලියා ගන්නවා 27 3 43යි 62 තියෙන්නේ 27 3ට කෙලින්. දැන් අපිට ඇත්තටම හොයන්න ඕනේ 43 62 නෙමෙයි 74. ඊට වඩා අඩු එක තමයි හෙව්වේ. එහෙනම් මේකට කීයක් එකතු වෙන්න ඕනේද? 74 එකතු වෙන්න තව 12න් එකතු වෙන්න ඕනේ. එතකොට 74 වෙනවනේ. නම් මධ්‍යන්න අන්තර තීරුවේ මේ 24ට කෙලින් මධ්‍යන්න අන්තර තීරුවේ 12 තියෙන්නේ කොහෙද කියලා හොයා ගන්නවා.
මෙන්න 27 කෙලින්ම යනවා. තුන්වෙනි තීරේ 12 නෑ 11 තියෙන්නේ. එහෙනම් 11 තමයි අපි ආසන්නව ගන්න. 11 තියෙන්නේ උඩට ගිහිල්ලා බලන්න. කීයද කියලා 7. එහෙනම් 27.37 27.37 නේ. පූර්ණාංශ බිඳුව වුණා නම් මේ පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර තියෙන්නේ. 2.7යි 3.7 වෙන්නේ. හැබැයි පූර්ණාංශයේ 2යි. එහෙනම් ගුණ කිරීම 10 2 කියලා දා ගන්නවා. 10 2 කියන්නේ දශම ස්ථාන දෙකක් මේ දකුණට පන්නනවා. කියන්නේ මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එන්න ඕනේ. කියන්නේ 273.7 කියලා. උත්තරයක් එන්නේ 273.7. මෙතෙන්ට එන්නේ 273.7. මෙන්න මේ විදිහට උත්තරේ එන්නේ. ඊළාට J 3.2.0.1 ප්‍රතිලක් ගණකය. බලන්න මේකේ පූර්ණාංශය 3යි දශමාංශය 2001යි. 2001 ලඝු ගණක වගේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ තියෙන තැන. ප්‍රතිලක් ගණකේ හොයද්දි. බලන්න මෙතන 1987 තියෙනවා 2014 තියෙනවා 2001 නෑ. අඩුම ගාන මේකනේ. එහෙනම් 15ට කෙලින් 8 තමයි 1987 තියෙන්නේ. 1987 තියෙන්නේ 15ට කෙලින් 8. 2001 වෙන්න තව කීයක් එකතු කරන්න ඕනේද මේකට? 90 වෙන්න 3යි. 2000 වෙන්න 13යි. එතකොට 14ක්. එහෙනම් 14ක් එකතු වෙන්න ඕනේ. මධ්‍යස්ථ අන්තර තීරුවේ 15ට කෙලින් 14 කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. 15ට කෙලින් මධ්‍යස්ථ අන්තර තීරුවේ. මෙන්න 15ට කෙලින් 14 කීයද තියෙන්නේ? 5. එහෙනම් 5 දානවා. 1යි පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කම අතර දශම තෙත තිබ්බොත් මෙහෙම එන්නේ පූර්ණාංශයේ බිඳුව නම්. හැබැයි පූර්ණාංශයේ 3යි. එහෙනම් ගුණ කිරීම 10 3න් ගුණ කරන්න ඕන පූර්ණාංශය 3යි නම්. දැන් දශම ස්ථානයේ මේ පැත්තට 3ක් දකුණු අතට 3ක් ගෙනල්ලා මෙතනින් තියන්න ඕනේ. 3න් 1585යි කියලා. 1585යි. මෙතන උත්තරේ එන්නේ 1585යි කියලා. මෙන්න උත්තරේ. මෙන්න මේ ස්ථාන ටික පිරෙවුවාම මේ විදිහට එන්න ඕන උත්තර ටික. හොඳයි. මේකේ අගය හොයන්න කියලා තියෙන්නේ. ලඝු කරාම මෙන්න මේ දෙක එකතු වෙනවා. ලොක් කරාම මේ දෙක එකතු කරයි ගුණ කිරීමක් විදිහට තියෙන නිසා. මේක බෙදීමක් විදිහට තියෙන නිසා ලඝු කරාම අඩු කරන්න පුළුවන්. ලඝු බවට පරිවර්තනය කරාම. එහෙනම් මේකේ ලඝු ගණක හොයන්න ඕනේ 27යි දශම 3යි 2 ලඝු ගණකය. අපි දන්නවා දශම ස්ථානේ මෙතෙන්ට ගේන්න ඕනේ කියලා. එතෙන්ට ගේනවා කියන එකක් ආපස්සට පන්නනවා වමට පන්නනවා. එහෙනම් ගුණ කිරීම 10 1 කියලා ලියන්න පුළුවන්. දැන් මේකේ ලඝු ගණකේ හොයමු. 27 3 2 හොයන්න ඕනේ. ඉලක්කම් 4නේ. පළවෙනි ඉලක්කම් දෙක ගත්තොත් 27 3 හොයනවා. 27 3ට කෙලින් කීයද තියෙන ඉලක්කම කියලා බලනවා. 27 3 මේක බිඳුවනේ. මේක 1 මේක 2. එහෙනම් 3 වෙන්නේ මේක. 43යි 62. 43යි 62. ඊළඟට තව දෙකකුත් තියෙනවා. එහෙනම් 27ට කෙලින් මධ්‍යස්ථ අන්තර තීරුවේ දෙකට කෙලින් තියෙන්නේ කීයද කියලා බලන්න ඕනි. මෙන්න මධ්‍යස්ථ අන්තර තීරුවේ 2 27ට කෙලින් කීයද තියෙන්නේ කියලා බලන්න ඕන. 3 තමා තියෙන්නේ. ඒතර මේකට 3ක් එකතු කරනවා. එතකොට එන්නේ මෙන්න මේ ගාන 43යි 65. දශම තිත මෙතන තියෙන්නේ පූර්ණාංශයේ බිඳුව නම්.
හැබැයි පූර්ණාංශ 1යි කියලා තියලා තියෙනවා. එහෙනම් 10 එකෙන් මේක ಗುಣ කරන්න ඕනි. පූර්ණාංශ බිඳුව නම් මෙතන තියෙන්නේ. 10 එකෙන් ಗುಣ කරනවා කියන්නේ එකක් මෙහාට එනවා. ඒ කියන්නේ 43.65. හොඳයි මෙහෙම කරොත් හරිද? නෑ මෙහෙම කරොත් කරන්නේ ඇන්ටිලොග් හොයද්දිනේ. හැබැයි දැන් අපි හැවේ ලඝු ගණකය. එතකොට කරන්නේ කොහොමද? මේක පටලවා ගන්න නැතුව මතක තියාගන්න. මේක එකතු කරනවා. එතකොට 5යි 6යි 4යි 3. දශම තිත දාලා බිඳුව ඉස්සරහින් දානවා. මේ ඉන්නේ පූර්ණාංශයේ බිඳුව නම් දැන් මේකේ පූර්ණාංශ 1යි පූර්ණාංශය විතර ගන්න මේක. එහෙනම් පූර්ණාංශ 1යි නම් ඉස්සරහින් එකක් ලියා ගන්නවා. එහෙනම් මෙන්න ඒකේ ලඝු ගණකය 1.4යි 3යි 6යි 5. ඊළඟට 9.8 ලඝු ගණකය හොයන්න ඕනි. හොඳයි ලඝු ගණකය හොයලා දාන්න මෙතන. මෙතන ලියන්නේ මේක ලඝු කරනවා කියන එකමයි. ඒ කියන්නේ log 27.32. ඒකට එකතු කරනවා log 9.8. ඒකෙන් අඩු කරනවා log 11.5. ලඝු ගණකය හොයලා තමයි මෙතන දාන්නේ. දැන් 9.8 ලඝු ගණකය හොයන්න ඕනි. දශම ස්ථානයේ පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කම දෙකම අතර තියෙනවා නම් පූර්ණාංශයේ බිඳුවයි. නා අපි 98 බිඳුව තමයි හොයන්න ඕනේ. 98ට කෙලින් 98 තීරය බිඳුවට කෙලින් කීයද තියෙන කියලා හොයනවා. මෙන්න 98 එකේ බිඳුවට කෙලින් තියෙන්නේ 99යි 1.2. එන 99යි 1.2 පූර්ණාංශයේ බිඳුවමයි. එහෙනම් මේකමයි ඉන්නේ 0.99යි 1.2. නම් මේක ලඝු ගණකයේ ඉන්නේ 0.9යි 9යි 1.2. ඊළාට 11.5 දශම ස්ථානයේ තියන්න නම් මෙතන ඉන්නේ තියාගන්න ඕනි. පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර. එහෙනම් දශම ස්ථානයේ මෙහාට එකක් ගේනවා කියන්නේ 10 1 කියලා ලියන්න පුළුවන්. එකක් මෙහාටනේ පන්නන්නේ. එහෙනම් 10 1. දැන් 115 වෙනි දශම ස්ථානේ නැතුව ලියුවොත් නා 11ට කෙලින් 5 11 තීරයට කෙලින් 5 වෙනි ස්ථානේ කීයද තියෙන කියලා බලනවා. මෙන්න 11ට කෙලින් 5 තියෙන කීයද? 0.6යි 0.7. නම් 0.6යි 0.7 මෙතනින් තියෙනවා. පූර්ණාංශ බිඳුව නම් තමයි මෙහෙම ලියන්නේ. පූර්ණාංශ 1යි. එහෙනම් මෙතන 1 ලියන්න ඕනි. තුරෙන් 1.06යි 0.7. 1.06යි 0.7. දැන් මෙතන උත්තරේ දාන්න පුළුවන් මෙන්න මේ දෙක එකතු කරලා ඒ නාගේ මේක අඩු කරලා එන උත්තරේ මෙතනින් ලියන්න ඕනි. මේ දෙක එකතු කරලා මේක අඩු කරාම 1.367 එනවා. මේ දෙක පළයන් ලියලා එකතු කරලා ඒකෙන් මේක අඩු කරන්න. ඇන්ටිලොග් මේකේ ප්‍රතිලඝු ගණකය හොයන්න ඕනේ 1.367. මෙතකොට මේක එතකොට පූර්ණාංශය. මේක තමයි දශමාංශය. දශමාංශයේ ඉලක්කම් ටික ගත්තොත් 367. අකට බිඳුවක් දාගන්න ඉලක්කම් 4ක් කරගන්න. තුර 36යි 70 තියෙන තැන හොයන්න ඕනේ. දැන් ප්‍රතිලඝු ගණකයෙන් හොයන්නේ. එනම ලඝු ගණක වගේ 36යි 70 තියෙන තැන හොයනවා. බං 36යි 74 තියෙනවා. 36යි 70 නෑ ඊට අඩු එක තමයි 36යි 55. එන එක තියෙන 23 2. 23 2 තියෙන 36යි 55. 36යි 55 තියෙන්නේ 23 2. නම් මේකට කීයක් එකතු වුණොත්ද 70 වෙන්නේ 15ක් එකතු වුණොත් එහෙනම් 23ට කෙලින් මධ්‍යන්තර තීරයේ 15 තියෙන්නේ කීයට කෙලින්ද කියලා බලනවා. මෙන්න 23 මේකට කෙලින් යනවා
මධ්‍යන්තර තීරුවේ 15 තියෙන්නේ කීයද? 8. එහෙනම් මෙතන ලියනවා 8. දැන් ප්‍රතිලඝු ගණකයේ තමයි අපි හෙව්වේ. ප්‍රතිලඝු ගණකයේ හෙව්වහම පූර්ණාංශයේ බිඳුව නම් පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර තමයි තියෙන්නේ. ඒතර ප්‍රතිලඝු ගණකයේ වදින දශම තිත මෙතන දාන්නේ පූර්ණාංශයේ බිඳුව නම්. පටලා ගන්න එපා. ලඝු ගණකයේ හෙව්වට පස්සේ මේ ඉස්සරහින් තමයි දාන්නේ. දශම තිත ඉස්සරහින් තමයි බිඳුව දාන්නේ. දැන් ප්‍රතිලඝු ගණකයෙන් හෙව්වේ. එහෙනම් මේ දෙක අතර දැම්ම පූර්ණාංශ බිඳුව නම් එන්නේ මෙතන. හැබැයි මේකේ පූර්ණාංශ එකයිනේ. එක නම් 11කින් ගුණ කරන්න ඕනි. 11කින් ගුණ කරනවා කියන්නේ දශම ස්ථානේ මෙහාට එකක් පන්නනවා කියන එක. ඒ කියන්නේ 23.28 තමයි උත්තරේ. එහෙනම් මෙතන ස්ථානට එන්නේ 23.28. ඒකේ රෝම ඉලක්කම් දෙක දර්ශක ආකාරයෙන් ලියන්න තියෙන්නේ. ඒතර මේ ලඝු ගණකේ 27.32 ලඝු ගණක ආවේ මේකනේ. අන්න ඒක තමයි මෙතන ලියන්නේ 10 බලයක් විදිහට. 1.436.5. ඊළඟ මේකේ ලඝු ගණක එන්නේ 0.991.2. ඒක මෙතන ලියනවා. 0.991.2. මේකේ ලඝු ගණකේ 1.06.07 ඒක මේකේ ලියනවා. දැන් දර්ශක වලදී දර්ශක එකතු වෙනවා පාදේ සමාන. මේ දෙක එකතු කරලා මේක අඩු කරන්න ඕනි. එහෙනම් මේ දෙක එකතු කරලා මේක අඩු කරාම එන්නේ 1.367. එහෙනම් මෙතනින් දාන්නේ ඒක. ඊළාට මේකේ ප්‍රතිලඝු ගණකේනේ සමාන වෙන්නේ මේකට. මෙතන ලියනවා මේක ප්‍රතිලඝු ගණකේ. මේකේ ප්‍රතිලඝු ගණකේ හොයලා මෙතන මේ විදිහට ලියනවා. අවසානයේ උත්තරේ එන්නේ මේක. මේ විදිහට මේකෙන් බලලා ස්ථාන ටික පුරවන්න තියෙන්නේ. හතරවෙනි පාඩේ සිම්පල් ඒ මේක ගුණ කිරීමක් විදිහට තියෙන. දැන් ලඝු ගණක කරොත් මේව දාන්න පුළුවන් log 14.3 එකතු කිරීම log 95.2. 10 පාදින් තියෙන හින්දා මේ විදිහට LG කියලා දාන්න පුළුවන්. දැන් මේ දෙකේ ලඝු ගණක හොයලා එකතු කරන්න තියෙන්නේ. මුලින්ම හොයනවා 14.3 1.43 කියලා ලියා ගන්නවා. දශමිතිත මෙතනින්ට ගේන්න එපයි. පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතරට. කිනාම 1.43 ගුණ කිරීම 10 එකක් මෙහාට පන්නනවා නම් පළවෙනි බලය. එහෙනම් 1.43 නේ. ඒ කියන්නේ 143. 14 3 බලනවා. 14 තීරයට කෙලින් 3 වෙනියට කීයද තියෙන කියලා බලනවා ලඝු වගුවේ. 14ට කෙලින් 3. 15යි 5යි 3 එන්නේ. එහෙනම් 15යි 5යි 3. බිඳුවයි දශම කියලා දානවා. ලඝු ගණක හේවුවට පස්සේ වගේ බලලා මේ විදිහට දාන්න. ඉස්සරහින් බිඳුව දාන්නේ. ඒතර එකක් තියෙනවා නම් මේක තමයි පූර්ණාංශය. එකයි. ඒක ඉස්සරහින් ලියනවා. ඒතර මේ 14.3 කියන එකේ ලඝු ගණකේ තමයි 1.15553 කියන්නේ. 1.15553 කියන්නේ. ඊළඟ 95.2 ලඝු ගණකේ හොයන්න ඕනි. 9යි 5යි අතරේ තමයි දශමිත තියාගන්න ඕනේ. එහෙම තියාගන්න නම් එකක් මෙහාට පන්නන්න ඕනේ ආපස්සට වමට. නම් 10 1 කියලා ලියන්නේ. දැන් 952න් දශමිත අමතක කරොත් 95 2 බලනවා. 95 2 මේ 95 බිඳුව 1 2 97යි 86.
97යි 86 ලක් ගණක වගේ බලලා දානකොට මෙහෙම බිඳුව ඉස්සම 97යි 86 පූර්ණාංශයේ බිඳුව නම් තමයි මෙතන බිඳුව තිබ්බා නම් මෙතන බිඳුව දාන්නේ පූර්ණාංශ එක නිසා ඉස්සරහට කල් ලියා ගන්නවා 1.9යි 7යි 8යි 6 1.9යි 7යි 8යි 6 දැන් මේ දෙක එකතු කරන්න ඕනි මේ දෙක එකතු කරාම එනවා මෙන්න මේක 3.1.3.9 මේක ප්‍රතිලඝු ගණකේ හොයන්න ඕනේ දැන් උත්තරේ ගන්න නම් මේ ලඝු ගණකන එකතු කරේ ප්‍රතිලඝු ගණකේ හොයන්න ඕනේ ඇන්ටිලොග් හොයන්න ඕනේ 3.1.3.9 මේකේ පූර්ණාංශය තමයි මේ තියෙන්නේ දශමාංශය තමයි මේ තියෙන්නේ එහෙනම් 13.3.9 ලඝු ගණක වගේ තියෙන තැන හොයා ගන්න ඕනි බලන්න මෙතන 13.3.5 තියෙන්නේ 3.9 නෙමෙයි අඩුම එක 3.5 එහෙනම් 13.6ට කෙලින් තමයි 13.3.5 තියෙන්නේ 13.3.5 තියෙන්නේ 13.6ට කෙලින් ඒතකොට 13.3.9 තියෙන තැන හොයා ගන්න ඕනි තව හතරක් එකතු කරන්න ඕනේ මේකට. හතරක් එකතු කරාම තමයි 13.3.9 වෙන්නේ. එහෙනම් 13 තීරයට කෙලින් මධ්‍යස්ථ අන්තර තීරුවේ 4 තියෙන කීයටද කෙලින්ද කියලා බලනවා. මෙන් 13 තීරුව මධ්‍යස්ථ අන්තර තීරුවේ 4 නෑ 3 ගන්න වෙන්නේ න ආසන්නගේ එකේ තියෙන්නේ. එහෙනම් 13.6.1 දැන් අපි ප්‍රතිලඝු ගණකේ හෙව්වේ එහෙනම් මෙතන දශම තිත තියන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි අතර පූර්ණාංශයේ බිඳුව නම් එන්නේ මේ විදිහට මේකේ 3යි කියලා දීලා තියෙනවා එහෙනම් 10 3න් ගුණ කරන්න ඕනේ 10 3න් ගුණ කරාම ප්‍රතිලඝු ගණකේ එනවා 13න් ගුණ කරනවා කියන්නේ දශම ස්ථානයේ 3 වතාවක් මෙහාට ගේනවා තුරෙන් 1361 අවසාන උත්තරේ එනවා 1361 කියලා ඊළඟට සිම්පල් බී ලඝු ගණක ඇසුනේ සුළු කරන්න තියෙන්නේ. ඒතර මේක ලොග් කියලා ලියා ගන්නවා ලඝු ගණක කරනවා. ලොග් ලඝු විදිහට ලියලා මේවා එකතු කරන්න පුළුවන්. LG දැම්මම මෙතන ಗುಣ කිරීම වෙනුවට එකතු කිරීම වෙනවා. දැන් මේ ටිකේ ලඝු ගණක හොයන්න තියෙන්නේ 2.5 පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර දශම තුන තියෙන නිසා 10 බිඳුව කියලා දාන්න පූර්ණාංශයේ බිඳුවමයි. දැන් අපි 25 75 වන්න ඕනේ. ඒ කියන්නේ 25ට කෙලින් 7 වෙනි තීරය බලන්න ඕනේ මුලින්ම 25 තීරයට කෙලින් 7. මෙන්න 25 1 2 3 මෙතන බිඳුවනේ 1 2 3 4 5 6 7 7 එන්න ඕනේ මෙතන බලමු හරිද කියලා. ඔව් 7 වෙනි තීරේ 40යි 99 තියෙන්නේ. 40යි 99 තියෙන්නේ 25ට කෙලින් 7. තව පහකුත් තියෙනවා. එහෙනම් මධ්‍යස්ථ අන්තර තීරුවේ 5ට කෙලින් තියෙන ඉලක්කම මෙතනින් එකතු කරන්න ඕන ලියලා. මේ 25 මධ්‍යස්ථ අන්තර තීරුවේ 5ට කෙලින් තියෙන්නේ මොකද්ද? මෙන්න මේක. 9 තියෙන්නේ 25ට කෙලින්. එහෙනම් මෙතෙන්ට 9 එකතු කරනවා. 9 9 18න් 8 එකක් ඉතිරි. ඒකයි මේ 9 10න් බිඳුව එකක් ඉතිරි. ඒක මෙතෙන්ට යනවා. ඒතර මේ ගාන එනවා. පූර්ණාංශයේ බිඳුව නම් දශම තිතෙන් මෙහා බිඳුව එන්නේ. මෙතන බිඳුව. එහෙනම් මේක තමයි ලඝු ගණකේ. එහෙනම් මෙතෙන්ට එන්නේ 0.4.1.08 කියලා.
ධන ඊළඟ 9.27 9.27 පළවෙනි එකයි දෙවෙනි ඉලක්කමයි අතරනේ දශමිත තියෙන එහෙනම් 10 බිඳුව. දැන් 92 7ට කෙලින් බලනවා. 92 4 කෙලින් මෙන්න 92. බිඳුව 1 2 3 4 5 6 7 7 කියන්නේ මේ කෙලින්නේ. ඔව් මේ කෙලින්. එන 92 7ට කෙලින් තියෙන්නේ 96යි 71. 96යි 71 දැන් තව ඉලක්කමක් නැති නිසා මේකම තමයි උත්තරේ. පූර්ණාංශේ බිඳුව නැ ඉස්සරහට බිඳුව දාන්න මේකේ බිඳුවයි. නම් 0.9යි 6යි 7යි 1. මෙතන ලියා ගන්නවා 0.9යි 6යි 7යි 1 කියලා. දාන ඊළඟට 12.54. 12.54 පළවෙනි ඉලක්කමයි දෙවෙනි ඉලක්කමයි අතර ලියන්න දෙපැයි. මෙහාට එකක් ගේන්න ඕන මේ මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා එතකොට. මෙතන ඉඳන් මෙතෙන්ට ගෙන්න. ඒක 11යි කියලා දානවා මෙහාට එකක් පන්නනවා නා. දැන් මුලින්ම 12ට කෙලින් 5 බලන්න ඕනි. මෙන්න 12ට කෙලින් 5 තියෙන්නේ 0.9යි 6යි 9. 0.9යි 6යි 9. ඊළඟ තව ඉලක්කමක් තියෙනවා 4. එහෙනම් මධ්‍යයන් අන්තර තීරුවේ 4ට තියෙන ඉලක්කම 4ට කෙලින් තියෙන ඉලක්කම මේකට එකතු කරන්න ඕනි. 1යි 2යි 3යි 4 14 තියෙන්නේ. මේකට 14 එකතු කරනවා. 9 4යි 13න් 3 එකක් ඉදිරියේ ඒක මෙතනින් දානවා 6 1 7 1 8යි. මෙතන 9 මෙතන බිඳුව. ඉස්සරහට බිඳුව දානවා. පූර්ණාංශයේ 1 නම් මෙතන බිඳුව නෙමෙයි 1 දාන්නේ. ඒතර 1.09 8යි 3. 1.09 8යි 3. දැන් මෙන්න මේ ටික එකතු කරන්න ඕනි. මේ ටික එකතු කරා මෙන්න මේ උත්තර එනවා. දැන් මේකේ ප්‍රතිලඝු ගණක ඇන්ටිලොග් හොයන්න ඕනි. 2.4යි 7යි 6යි 2. මේක පූර්ණාංශය. මේක දශමාංශය. එතකොට දශමාංශයනේ 47යි 6යි 2. ලග්ගන වර්ගයේ 47යි 6යි 2 තියෙන තැන හොයාගන්න ඕනි. බලන්න 47යි 5යි 7 තියෙනවා. ඊළඟට 71 තියෙන්නේ 47යි. එහෙනම් මේක තමයි අඩුම ආසන්නගේ විදිහට ගන්න වෙන්නේ. 29 9 තමයි තියෙන්නේ. 47යි 5යි 7. 47යි 5යි 7 තියෙන්නේ 29 9. ඒතර 62 නේ හොයන්න ඕනේ. 62 හොයන්න තව කීයක් ඕනේද? 5ක් එකතු වෙන්න ඕනේ. එහෙනම් මධ්‍යයන් අන්තර තීරුවේ 5 තියෙන්නේ කොතනද කියලා බලන්න ඕනේ. 5 තියෙන්නේ කීයට කෙලින්ද කියලා බලලා ඉස්සරහින් ලියන්න ඕනේ. අපි ඇන්ටිලොග් හොයන්නේ දැන්. මෙන්න 29 මේකේ පහන ආසන්නව 4 තියෙන්නේ. 4 තියෙන්නේ කීයට කෙලින්ද? 3ට කෙලින්. එහෙනම් මෙතෙන්ට එන්නේ 3. දැන් අපි යන්න ඇන්ටිලොග් කෙව්වේ. ලඝු ගණකේ නෙමෙයි. ඇන්ටිලොග් හොයාම මෙන්න මෙතන තමයි දශමිත තියාගන්න. පළවෙනි එකයි දෙවෙනි එකයි අතර. දැන් බලනවා පූර්ණාංශයේ 2යි නම් මේක 10 2කින් ගුණ කරන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහට දශම ස්ථාන දෙකක් පන්නන්න ඕනේ. ඒතර එන්නේ 299.3 කියලා. එහෙනම් මේක ඇන්ටිලොග් හොයාම එනවා 2.9යි 9යි 3 ගුණ කිරීම 10 2 සමානයි 299.3 කියලා අවසාන උත්තරේ. මේවා ටික කටු වැඩි කොලෙක් කරාගත්තට කමක් නැහැ. සිම්පල් C මේ දෙක ගුණ කිරීම විදිහට තියෙන මේක බෙදීමක් විදිහට. ඒතර ලඝු කරද්දී මේ දෙක එකතු කරන්න ඕනේ. ලඝු 9.8යි 7 ලඝු විදිහට ලියද්දී LG දාලා ලියද්දී LG 7.8යි 5 බෙදීම තියෙන එක අඩු කිරීමක් විදිහට ලියන්න ඕනේ. LG 4.3යි 2යි 1.
මෙන්න දැන් මේ තුනේම ලඝු හොයලා සුරු කරන්න ඕනේ. 9.87 ලඝු ගණක හැමු. පළවෙනි ඉලක්කම දෙවෙනි ඉලක්කම අතරින් තියෙන. එතකොට 9.87 ගුණ කිරීම 10 බිඳුව කියලා දාන්නේ. ඒතර 98 7ට කෙලින් කීයද තියෙන්නේ කියලා බලන්න. මෙන්න 98 ඒකේ 4 කෙලින් තියෙන්නේ 99.43 99.43 ලබ් ගන්න කියවුවාම බිඳුවට මෙහා පැත්තේ දශම තිත මෙහා පැත්තේ බිඳුව දාන්න. පූර්ණාංශ බිඳුව නම් මේකේ එන්නේ 0.993 0.993 දාන ඊළාට 7.85 වන්න ඕනේ. 7.85 මේ දෙක අතර නම් 10 බිඳුව කියලා දාන්න පුළුවන්. දැන් 78ට කෙලින් 5 කීයද තියෙන්නේ කියලා බලනවා. මෙන්න 5 78ට කෙලින් 5 89.49 තියෙන්නේ. 89.49 ඉස්සරහින් බිඳුවක් දාගන්න 0.894 0.894 ඊළඟට මෙතන අඩු කිරීම 4.321 එහෙනම් මේ දෙක අතර නම් තියෙන්නේ 10 බිඳුව. මේකයි මේක අතර නම් 1යි 2යි අතර නැහැ. පළවෙනි එකයි දෙවෙනි එකයි. ඒතර මෙතන ඉන්නේ 43 2 1 43 2 බලනවා දෙකට කෙලින් කීයද කියලා. මේ 43 බිඳුව 43 1 43 2 63.55 තියෙන්නේ. 63.55. තව ඒකුත් තියෙනවනේ. එහෙනම් මධ්‍යස්ථ අන්තර තීරුව එකට කෙලින් තියෙන්නේ කීයද කියලා බලනවා 43 තීරේ. මෙන්න 43 තීරුවේ මධ්‍යස්ථ අන්තර තීරුවේ එකට කෙලින් තියෙන එක. එහෙනම් මේකට එකක් එකතු කරනවා. එතකොට එන්නේ 63.52. බිඳුවයි දශම මෙහෙම දානවා. පූර්ණාංශයේ බිඳුව නිසා. 0.63.52. දැන් මේ දෙක එකතු කරලා එන උත්තරේ මේක අඩු කරන්න ඕනි. මෙතන උත්තරේ එනවා 1.254 අතර. ඒතර මේකේ ඇන්ටිලොක් හොයන්න ඕනි. ඇන්ටිලොක් 1.254 ප්‍රතිලඝු ගණකය. ඒතර 1.254 මේකේ ප්‍රතිලඝු ගණකය හොයද්දී පූර්ණාංශය දශමාංශය හොයාගන්න ඕනේ. මේකනේ පූර්ණාංශය. මේක දශමාංශය. දශමාංශය ගත්තොත් 25.4 ඉලක්කම් 4 එකක් ඕනේ හින්දා අගට බිඳුවක් දා ගන්නවා. එහෙනම් 25.4 බිඳුව තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න ඕනේ ලඝු ගණක වගුවේ. පාන මෙතන තියෙනවා 25යි 29. ඊළාට 25යි 5යි 3. එන ආසන්න මඩුමක් ගන්න වෙන්නේ 25යි 29. ඒක තියෙන්නේ 17ට කෙලින් 9ට කෙලින් 25යි 29. 25යි 29 තියෙන්නේ 17ට කෙලින් 9ට කෙලින්. තව කීයක් මේකට එකතු කරන්න ඕනේ? 11ක් එකතු කරන්න ඕනේ. නම් 17 තීරේ මධ්‍යන්තර තීරේ 11 තියෙන කීයටද කෙලින්ද කියලා බලනවා. මෙන්න 17 තීරය. මධ්‍යන්තර තීරේ 10 තියෙනවා 11 නෑ 10 තියෙන 4ට කෙලින්. එහෙනම් මෙතන 4 දානවා. දැන් හොයන්නේ ඇන්ටිලොග්නේ. ඇන්ටිලොග් හොයද්දී දශම ස්ථානයේ මෙතන දාන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි අතර. මේක ගුණ කරන්න ඕනේ 10 පූර්ණාංශයත් 1යි. 1.794 10කින් ගුණ කරන්න ඕනේ. 1.794 ගුණ කරනවා 10කින්. 10කින් ගුණ කරගෙන දශම ස්ථානේ මෙහාට පන්නනවා. උත්තරේ 17.94 උත්තරය. මෙන්න අවසාන උත්තරය. හොඳයි එහෙනම් දර්ශක හා ලඝු ගණක දෙක පාඩමේ 3 අභ්‍යාසී නම් ඊළඟ වීඩියෝ එකේ තියෙන එක අනිවාර්යෙන් බලන්න. කලින් වීඩියෝ ඉස්සෙරම වීඩියෝ බලන්න ඕන නම් channel එක subscribe කරන්න. subscribe කරාට පස්සේ
YouTube එකට ගියාම තියෙනවා ධන ලකුණක්ට දකුණු පැත්තේ subscription කියලා බටන් එක එක ඔබන්න. නුවණ සලකුණ බාම සේරම වීඩියෝ බලන්න පුළුවන්.